දැන් අපි බලන්න යන්නේ metabolic and remodeling bone disorders. එතකොට මේ disorders ගැන බලන්න කලින් අපි bone එකේ තියෙන normal structure එක පොඩ්ඩක් බලමු. එතකොට bone එකක් ගත්තාම bone එක හැදිලා තියෙන්නේ පිටතින් තියෙන cortex එකෙම ඇතුලෙන් තියෙන medulla එකෙම. එතකොට මේ cortex එක හැදිලා තියෙන්නේ මේ compact bone එකේ. එතකොට මේක තමයි වඩා ඝනකමින් වැඩි කොටස. එතකොට මේ ඇතුලෙන් තියෙන කොටස තමයි ස්පොන්ජි බෝන් එක. එතකොට මේ ස්පොන්ජි බෝන් එක හැදිලා තියෙන්නේ මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච ට්‍රැබිකියුලර් වලින්. හරිද? එතකොට දැන් මේ කම්පැක්ට් බෝන් එක ගත්තොත් එහෙම කම්පැක්ට් බෝන් එක හැදිලා තියෙන්නේ මේ ඒක කේන්ද්‍රීය වල වලින්. එතකොට ඒවා මේ ඒ ඔක්කොටම අපි කියනවා හැවසියන් සිස්ටම් එක කියලා. එතකොට මේ හැවසියන් සිස්ටම් එකේ මෙන්න මේ විදිහට තියෙන නාල මේ බ්ලඩ් වෙසල්ස් යන නාල වලට අපි කියනවා හැවසියන් කැනල් කියලා. එතකොට මේක තමයි normal bone එකේ තියෙන structure එක. එතකොට දැන් අපි bone එකේ composition එක බැලුවොත් එහෙම ඒ කියන්නේ bone එක කොහොමද හැදිලා තියෙන්නේ bone එකේ සංයුතිය මොකක්ද කියලා බැලුවොත් එහෙම bones ගත්තාම bones වල තියෙනවා මේ inorganic component එකක් සහ organic component එකක්. එතකොට මේ inorganic component එක ගත්තාම ඒකට අයිති වෙන්නේ minerals. එතකොට minerals විදිහට අපි දන්නවා bone එකේ තියෙන්නේ calcium සහ phosphorus කියන මූලද්‍රව්‍ය දෙක. එතකොට ඒ වගේ ගබඩාවක් විදිහට මේ bones වැඩ කරනවා. එතකොට organic component එක විදිහට වැඩ කරනවා cells සහ osteoid එක. එතකොට මේ osteoid එක කියලා කියන්නේ protein වලින් හැදුන substance එකක්. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ collagen. හරි. එතකොට දැන් cells ගත්තාම cells වලට අයිති වෙනවා cells තුනක්. අපිට bones වල දකින්න පුළුවන්. ඒ තමයි osteocyte, osteoblast, සහ osteoclast. එතකොට දැන් මේ osteoclast සහ osteoblast වල activities බලුවොත් එහෙම එතකොට මේ osteoblast වලින් කරන්නේ bone එක හදන එක. එහෙම නැත්නම් lay down කරන එක. ඒතර bone එකේ මේ collagen කියන framework එක එයා lay down කරනවා. එතකොට මේ framework එක මත මේ calcium සහ phosphorus කියන minerals ගිහින් deposit වෙනවා. ඒතර ඒක තමයි bone formation එක කියන්නේ. ඒතර ඒක තමයි මේ osteoblast වලින් කරන්නේ. ඒතර මේ osteoclast වලින් කරන්නේ ඒ හදන bone එක digest කරන එක. හරිද? එතකොට දැන් මෙන්න මේ bones හැදීම සහ bones කැඩීම කියන process එක අපි හඳුන්වනවා remodeling කියලා. ඒතර remodeling කියලා කියන්නේ අපේ ජීවිත කාලෙම සිද්ධ වෙන ක්‍රියාවලියක්. එතකොට දැන් අපිට බෝන් එකක් දැක්කම හිතෙන්නේ ඒක සදාකාලිකව ඒ විදිහට තියෙනවා වගේ නේ. ඒ වුණාට එහෙම නෙවෙයි. බෝන් එකක් නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක් වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන මේ රීමොඩලින් කියන process එකත් එක්ක. ඒකෙදි මොකද වෙන්නේ? පරණ බෝන් එක මේ osteoclast වලින් digest කරනවා. ඊට පස්සේ ඒ වෙනුවට osteoblast වලින් අලුත් බෝන් කොටසක් හදලා දෙනවා. ඒතර මේක තමයි රීමොඩලින් කියලා කියන්නේ. එතකොට මේ රීමොඩලින් කියන process එකේ අපිට outcomes තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ cells වැඩ කරන විදිහත් එක්ක අපිට outcomes තුනක් කතා කරන්න පුළුවන්. එකක් තමයි bone එක ඒ විදිහටම තියෙන එක. bone එක maintain වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ cells ಜಾති දෙකම සමාන විදිහට වැඩ කරනවා. හරිද? එතකොට එක cell එකක් වැඩියෙන් වැඩ කරොත් දැන් අපි හිතමු osteoblast ගොඩක් වැඩියෙන් වැඩ කරොත් එහෙනම් මොකද වෙන්නේ? bone එක හැදෙන එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? bone deposition එකක් වෙනවා. එතකොට එහෙම නැතුව osteoclast වල activity එක ගොඩක් වැඩි වුණොත් මොකද වෙන්නේ? bone එක digest වෙන එක වැඩි වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? bone එක loss වෙනවා. හරිද? මේ කියන outcomes තුන අපිට remodeling එකත් එක්ක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ remodeling කියන process එකේ regulation එක බැලුවොත් ඒකට අදාළ වෙන hormones තුනක් තියෙනවා. ඒ තමයි parathyroid hormone එක, active vitamin D සහ calcitonin. එතකොට දැන් අපි parathyroid hormone එක බැලුවොත් එහෙම එයා secrete වෙන්නේ calcium level එක blood වල අඩු වුණොත් එහෙම. එතකොට මේ parathyroid glands වලින් parathyroid hormone එක secrete කරනවා. ඊට පස්සේ එයාගේ දැන් කාර්යය තමයි මේ දැන් අඩු වෙලා තියෙන කැල්සියම් ලෙවල් එක එයාගේ normal ප්‍රමාණයට ගන්න එක. එතකොට එයා මොකද කරන්නේ? ඒ සඳහා එයා
ක්‍රියා කරනවා බෝන්ස් වල සහ මේ කිඩ්නි එකේ. එතකොට යා බෝන්ස් වල ක්‍රියා කළා මොකද කරන්නේ? බෝන්ස් කඩලා ඔස්ටියෝක්ලාස්ට් වල ඇක්ටිවේෂන් එකත් එක්ක බෝන්ස් කඩලා මේ කැල්සියම් එළියට දානවා. ඒ වගේම ඊට පස්සේ කිඩ්නි එකට බලපාලා කිඩ්නි එකෙන් එළියට යන කැල්සියම් නැවත රීඇබ්සෝබ් කරගන්න එක වැඩි කරනවා. එතකොට එතනදී ෆොස්ෆරස් නැවත රීඇබ්සෝබ්ෂන් එකක් නම් වැඩි කරගන්නේ නැහැ. ඒත් කැල්සියම් විතරයි රීඇබ්සෝබ් කරගන්නේ. හරිද? ඊට අමතරව කිඩ්නි එකේදී අපි තව කාර්යයක් තියෙනවා. ඒ තමයි දැන් අපි අපේ ඇඟට ගන්නවනේ විටමින් D. ඒක සූර්යාලෝකයෙන් හරි ආහාර වලින් හරි ගන්න මේ විටමින් D ඇක්ටිව් ෆෝම් එක බවට පත් කරගන්න ඕනේ. එතකොට තමයි යට එයාගේ ෆන්ක්ෂන්ස් කරන්න පුළුවන්. එතකොට මේ ඇක්ටිව් ෆෝම් එක බවට පත් කිරීම සිද්ධ වෙන්නේ පියවර දෙකකින්. ඒතර මේකේ දෙවෙනි පියවර සිද්ධ වෙන්නේ මේ කිඩ්නි එකේ. ඒතර මේ ඇක්ටිව් ෆෝම් එක බවට පත් කිරීම මෙන්න මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එකෙන් වැඩි කරනවා. හරිද? එතකොට දැන් අපි විටමින් D වල කාර්ය බලුවොත් මේ විදිහට ඇක්ටිවේට් කරගත්ත විටමින් D වල කාර්ය බලුවොත් එහෙම එයාට පුළුවන් ආහාර මාර්ගය මත බලපාලා ඒ ආහාර වලින් කැල්සියම් සහ ෆොස්ෆේට් ඇබ්සෝබ් කරගන්න එක වැඩි කරගන්න. ඒක තමයි විටමින් D වලින් කරන්නේ. ඒතර මේ දෙකේ පැරාතයිරොයිඩ් හෝමෝන් එකෙන් සහ විටමින් D වලින් කරන්නේ කැල්සියම් ලෙවල් එක රුධිරයේ වැඩි කරගන්න එක. එතකොට දැන් කැල්සිටොනින් මීට වෙනස්. ඒතර එයා කරන්නේ මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එකට ප්‍රතිවිරුද්ධව තමයි වැඩ කරන්නේ. එතකොට එයා සෙක්‍රීට් වෙන්නේ කැල්සියම් ලෙවල් එක වැඩි වෙලා තියෙන වෙලාවක එයාගේ අරමුණ වෙන්නේ කැල්සියම් ලෙවල් එක අඩු කරගන්න එක. එතකොට දැන් මේ රෙගියුලේෂන් එකත් එක්ක අපි කතා කරන්න යනවා මේ රීමොඩලින් ඩිසීසස් ගැන. එතකොට පළවෙනියටම අපි කතා කරන ඩිසීස් එක තමයි ඔස්ටියෝපොරෝසිස් කියන්නේ. එතකොට දැන් ඔස්ටියෝපොරෝසිස් ගත්තාම ඔස්ටියෝපොරෝසිස් එකේදී සිද්ධ වෙලා තියෙන අපිට කලින් කතා කරපු බැලන්ස් එක බිඳ වැටීමක්. ඒතර මෙතනදී මොකද්ද වෙන්නේ? වැඩියෙන් ඇක්ටිව් වෙන්නේ මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට්. එතකොට මොකද වෙන්නේ? ඔස්ටියෝක්ලාස්ට් වලින් කරන්නේ බෝන් ඩයිජෙස්ට් කරන එක නිසා අපේ ඇඟේ තියෙන බෝන්ස් අඩු වෙන්න පටන් ගන්නවා. ඒතර බෝන් මෑස් එක අඩු වෙනවා. එතකොට තමයි අපි මේ ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ. එතකොට මේ දැන් කොහොමද අපේ ඇඟේ ඉතිරි වෙන බෝන්ස් ප්‍රමාණයක් තියෙනවනේ. ඒතර මේ ඉතිරි වෙන බෝන්ස් වල කන්ටෙන්ට් එක එහෙම නැත්නම් සංයුතියේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මිනරල්ස් සහ ප්‍රෝටීන් එහෙම නැත්නම් කොලජන් අතර තියෙන අනුපාතයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. හැබැයි අපේ ඇඟේ තියෙන බෝන්ස් ප්‍රමාණය අඩුයි. ඒක තමයි මේ ඔස්ටියෝපොරෝසිස් වලදී අපි ඔස්ටියෝපොරෝසිස් එක කතා කරන දෙයක් තමයි මේ පීක් බෝන් මෑස් කියන එක. එතකොට මේ පීක් බෝන් මෑස් කියලා කියන්නේ අපි වර්ධනය වෙලා අවසන් වෙලා අපේ ඇඟ පරිණතභාවය ලබා ගන්න. මේ කියන්නේ අපේ බෝන්ස් පරිණත වුණාට පස්සේ අපේ ඇඟේ තියෙන මුළු බෝන් ප්‍රමාණයට තමයි අපි පීක් බෝන් මෑස් එක කියලා කියන්නේ. එතකොට දැන් අපි පොඩි කාලේ ඉඳන් වර්ධනය වීගෙන එනවා. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 20ක් 30ක් අතර කාලෙදී අපේ බෝන්ස් වර්ධනය වීම අවසන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉන් පස්සේ ආයෙ තවදුරටත් බෝන් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වර්ධනය අවසන් වෙන එහෙම නැත්නම් පරිණතභාවය ලබා ගන්න කාලෙදී අපේ ඇඟේ තියෙන බෝන් ප්‍රමාණයට තමයි අපි පීක් බෝන් මෑස් එක කියලා කියන්නේ. එතකොට දැන් මේ පීක් බෝන් මෑස් එක කියන එක හැම පුද්ගලයාගේම සමාන විදිහට තියෙන්නේ නැහැ. ඒක එකිනෙකට වෙනස්. ඒත් මේ වෙනස් වෙන්න හේතුව තමයි ඒකට බලපාන සාධක තුනක් තියෙනවා. ඒත් ඒ සාධක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ තමයි හෝමෝනල් ෆැක්ටර්ස්, ෆිසිකල් ඇක්ටිවිටි සහ ඩයට් කියන සාධක තුන. එතකොට දැන් අපි ඒක බැලුවොත් එහෙම දැන් ඩයට් එක දැන් අපේ වර්ධනය සිද්ධ වෙන කාලේ අපි මේ වර්ධනයට අවශ්‍ය වෙන කැල්සියම්, විටමින් D වගේ දේවල් හොඳට ගන්නවද කියන එක තමයි මේ ඩයට් එකකින් විස්තර වෙන්නේ. එතකොට දැන් එහෙම ගන්න කෙනෙක්ගේ පීක් බෝන් මෑස් එක වැඩි. එතකොට දැන් ෆිසිකල් ඇක්ටිවිටි එක බලුවොත් එහෙම දැන් මේ වර්ධනය වෙන කාලෙදී අපි හොඳට එක්සර්සයිස් කරනවද, ක්‍රීඩා කරනවද කියන එක තමයි ඒකේ තේරුම. ඒකට ඒ වගේ ඇක්ටිවිටීස් ගොඩක් සිද්ධ වෙනවා නම් ඒකට සාපේක්ෂව අපේ ඇඟේ බෝන් ෆෝමේෂන් එක වැඩි. එතකොට මොකද වෙන්නේ? අපේ පීක් බෝන් මෑස් එක වැඩි. එතකොට හෝමෝනල් ෆැක්ටර්ස් විදිහට අපි මෙතන කතා කරන්නේ සෙක්ස් හෝමෝන්ස්. එතකොට ඊස්ට්‍රෝජන් සහ ටෙස්ටොස්ටෙරෝන්. ඒතර මොකද මේ හෝමෝන්ස් වලින් අපේ බෝන්ස් වලට ඇතිවෙන ඉෆෙක්ට්ස් එකිනෙකට වෙනස්. එතකොට ඒවත් එක්ක බෝන් ප්‍රමාණය වෙනස් වෙනවා.
ඒතර මේකත් එක්ක එකිනෙකාගේ පීක් බෝන් මෑස් එක එකිනෙකට වෙනස්. එතකොට දැන් මේ පීක් බෝන් මෑස් එක සහ ඔස්ටියෝපොරොසිස් අතර සම්බන්ධය මොකක්ද කියලා බැලුවොත් මේ පීක් බෝන් මෑස් එක වැඩි පුද්ගලයෙක්ගේ ඔස්ටියෝපොරොසිස් හැදෙන්න තියෙන chance එක අඩුයි. එතකොට දැන් අපි මේ පීක් බෝන් මෑස් එක කියන එක වගුවකින් බැලුවොත් එහෙම මෙන්න මේ වගේ. එතකොට අවුරුදු 20ක් 30ක් අතර කාලෙදි තියෙන උපරිම බෝන් ප්‍රමාණය තමයි අපි පීක් බෝන් මෑස් එක කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපේ බෝන්ස් මෙන්න මේ විදිහට බෝන් මෑස් එක එන්න වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන උපරිම පීක් එකක් පෙන්වුම් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ බෝන්ස් වල රීමොඩලින් ප්‍රොසෙස් එක දිගින් දිගටම සිද්ධ වෙනවා. එතකොට මේ රීමොඩලින් එකේදී හැම වෙලේම පුංචි බෝන් ලොස් එකක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපි අර කිව්වා වගේ ඔස්ටියෝක්ලාස්ට් සහ ඔස්ටියෝබ්ලාස්ට් කියන දෙක එකම විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඔස්ටියෝක්ලාස්ට් පැත්තට බර වෙනවා. ඒතර මොකද වෙන්නේ? ඩයිජෙස්ට් වෙන එක චුට්ටක් වැඩියෙන් සිද්ධ වෙනවා. ඒක උනට ගොඩාක් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒත් අපේ බෝන් ප්‍රමාණය එන්න මේ විදිහට අඩු වීගෙන යනවා. එතකොට දැන් මෙතන ඒ පිරිමි පුද්ගලයෙක්ගෙන එතකොට ගැහණු පුද්ගලයෙක්ගේ මේක වෙනස්. එයාගේ මේ විදිහට වැඩි වීගෙන ගිහිල්ලා ආය අඩු වෙනකොට මෙන්න මේ විදිහට ලොකු බෑවුමක් දකින්න පුළුවන්. ඉතින් මේ ලොකු බෑවුමට හේතුව තමයි මෙනෝපෝස් එක. ඉතින් මෙනෝපෝස් එකේදී වෙන්නේ අපිට ඊස්ට්‍රජන් සෙක්‍රීෂන් එක අඩාල වෙනවා. ඉතින් සික්‍රීට් කරගන්න බැරි වෙනවා. ඒකත් එක්ක මේ ඊස්ට්‍රජන් වලින් අපිට බෝන්ස් වලට හම්බ වෙච්ච සපෝට් එක. එහෙම නැත්නම් ප්‍රොටෙක්ටිව් බව නැති වෙලා. ඉතින් ඒකත් එක්ක මොකද වෙන්නේ මේ ඊස්ට්‍රජන් නැති වෙනවත් එක්ක ඔස්ටියෝක්ලාස්ට් තව දුරටත් ඇක්ටිවේට් වීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක බෝන් එක ඩයිජෙස්ට් වීමක් වෙනවා. ඒකත් එක්ක තමයි මේ ලොකු ඩ්‍රොප් එකක් වෙන්නේ. ඒතර මේ බෝන් මෑස් එකේ. එතකොට ඊට පස්සේ සාමාන්‍ය විදිහටම බෝන් එක අඩුයි බෝන් මෑස් එක අඩුයිගෙන යනවා රීමොඩලින් ප්‍රොසෙස් එකත් එක්ක. එතකොට ඊට අමතරව තව දෙයක් තියෙනවා මෙතන. දැන් පිරිමි පුද්ගලයෙක්ට වඩා ගෑනු කෙනෙක්ගේ පීක් බෝන් මෑස් එක අඩුයි. ඒකට හේතුව තමයි මේ ගෑනු කෙනෙක්ගේ මේ ශරීර ප්‍රමාණය පොඩිනේ පිරිමි කෙනෙක්ට වඩා බොහෝ විට. ඒකත් එක්ක තමයි මෙන්න මේ බෝන් මෑස් එකත් පිරිමි කෙනෙක්ට වඩා අඩු වෙන්නේ. එතකොට දැන් මේක තමයි පීක් බෝන් මෑස් එකත් එක්ක කතා කරන්න තියෙන්නේ. එතකොට මේක අපි හිතේ තියාගෙන ගියොත් එහෙම රිස්ක් ෆැක්ටර්ස් වලට. ඒතර රිස්ක් ෆැක්ටර්ස් අපිට පේනවා මේ බෝන් මෑස් එකත් ගොඩක් අඩු කෙනෙක් තමයි ෆීමේල්ස්ලා. ඒ නිසා ෆීමේල්ස්ලාගේ ඔස්ටියෝපොරොසිස් හැදීමේ හැකියාව වැඩි. ඊට අමතරව ෆිසිකල් ඇක්ටිවිටි එක අපිට මෙතනත් හම්බුණා. එතකොට ඩයට් එක මෙතනත් හම්බුණා. ඊට පස්සේ අනිත් එක තමයි මේ සෙකන්ඩරි ඩිසීසස්. ඒතකොට සෙකන්ඩරි ඩිසීසස් නිසා ඔස්ටියෝපොරොසිස් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒව මොනවද කියලා බැලුවොත් එහෙම ඒකට උදාහරණයක් තමයි මේ හයිපර් පැරාතයිරොයිඩිසම් කියලා කියන්නේ. එතකොට දැන් අපි දන්නවා පැරාතයිරොයිඩ් හෝමෝන් එකකින් කරේ කැල්සියම් ලෙවල් එක බ්ලඩ් වල වැඩි කරගන්න අරමුණෙන් බෝන්ස් ඩයිජෙස්ට් කරපු එක. ඔස්ටියෝක්ලාස්ට් ඇක්ටිවේට් කරලා බෝන්ස් ඩයිජෙස්ට් කරානේ. එතකොට මොකද වෙන්නේ? බෝන්ස් පීක් වෙනවා. එතකොට මේ හයිපර් පැරාතයිරොයිඩිසම් වලදී වෙන්නේ මේ ඔස්ටියෝපොරොසිස් වලට අවස්ථාව සැලසීමක්. එතකොට ඒකත් එක රිස්ක් ෆැක්ටර් එකක්. ඊට අමතරව තව කුෂින් සින්ඩ්‍රෝම් එකේදීත් මේ සිද්ධ වෙනවා. ඒත් කුෂින් සින්ඩ්‍රෝම් එකේ අපි දන්නවා වැඩි වෙන්නේ ග්ලූකෝකෝටිකොයිඩ්ස්. ඒත් ග්ලූකෝකෝටිකොයිඩ්ස් වැඩි වුණාම මොකද වෙන්නේ? අපි දන්නවා ග්ලූකෝකෝටිකොයිඩ්ස් කියලා කියන්නේ මේ ඔස්ටියෝපොරොසිස් වලට හේතු වෙන හෝමෝන් එකක්. ඒත් ඒක සමහර විට අපේ ඇඟේ වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පිටින් ගන්න ඩ්‍රග් එකක් නිසා ග්ලූකෝකෝටිකොයිඩ් අපි ඩ්‍රග්ස් විදිහට ගන්නකොට මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේ ඔස්ටියෝපොරොසිස් එක සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඒතර අපි දන්නවා මේ බෝන් එකේ මෙන්න මේ විදිහට අපි කියව කෝටෙක්ස් එක තියෙනවා. ඇතුලේ තියෙනවා ස්පොන්ජි බෝන් එක. ඒක හැදිලා තියෙන මේ එකිනෙකට කනෙක්ට් වෙච්ච ට්‍රැබිකියුලේ වලින්. එතකොට දැන් මේ ඔස්ටියෝපොරොසිස් එකේ බෝන් මෑස් එක අඩු වෙනවත් එක්ක මේ කෝටෙක්ස් එක තුනී වෙනවා. කෝටිකල් බෝන් එක එහෙම නැත්නම් කම්පැක්ට් බෝන් එක තුනී වෙනවා. ඊට පස්සේ මේ ස්පොන්ජි බෝන් එක එහෙම නැත්නම් මේ ට්‍රැබිකියුලේ අතර මේ ට්‍රැබිකියුලේ මේ ඉන්ටර්කනෙක්ෂන්ස් මොකද වෙන්නේ? අඩු වෙනවා.
එතකොට මේකත් එක්ක මේ බෝන් එක වීක් වෙනවා. එතකොට බෝන් එක වීක් වෙනවත් එක්ක ෆ්‍රැක්චර්ස් වලට සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට ෆ්‍රැක්චර්ස් ඇති වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට මුලින්ම මයික්‍රෝ ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක පේන් එකක් තමයි එන්නේ. එතකොට ගොඩක් වෙලාවට බැක් පේන් වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පැතොලොජිකල් ෆ්‍රැක්චර්ස් ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ෆ්‍රැක්චර්ස් වලට අමතරව මේ ෆ්‍රැක්චර්ස් එක්ක ස්පයිනල් කෝඩ් එකට ඩැමේජ් වුණොත් එහෙම පැරාප්ලේජියා වගේ අවස්ථා එන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මේ ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වයේ වර්ටිබ්‍රා වල සිද්ධ වුණොත් එහෙම වර්ටිබ්‍රා වල ලෙන්ත් එක අඩු වෙනවා. ඒතර ලෙන්ත් එක අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ වර්ටිබ්‍රා ගොඩක් නැවෙන්න බලනවා. ඒතර ඒකත් එක්ක බෙන්ඩින් එකක් සිද්ධ වෙනවා. ඒතර ඒකත් එක්ක මේ කයිපෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට අපි ඔස්ටියෝපොරොසිස් කතා කරලා ඉවරයි. එතකොට අපි ඊළඟට බලමු ඊළඟ ලෙඩේ. ඒ තමයි මේ හයිපර් පැරාතයිරොයිඩිසම්. ඒතර අපි කිව්වා මේ ඔස්ටියෝපොරොසිස් වල තවත් එක හේතුවක් විදිහට රිස්ක් ෆැක්ටර් එකක් විදිහට අපි කතා කරන්නේ හයිපර් පැරාතයිරොයිඩිසම්. එතකොට මේකෙදිත් සිද්ධ වෙන්නේ ඒ ඔස්ටියෝපොරොසිස් වලදී සිද්ධ වෙන දේම තමයි. ඒ කියන්නේ මේ විදිහට බැලන්ස් එක මොකද වෙන්නේ? මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් පැත්තට බර වෙනවා. ඒතර ඒකත් එක්ක බෝන් එක ඩයිජෙස්ට් වෙනවා. ඒතර ඒකට හේතුව අපි දන්නවා මොකද පැරාතයිරොයිඩ් හෝමෝන් එකකින් කරේ මේ ඔස්ටියෝක්ලාස්ට් වල ඇක්ටිවිටි එක වැඩි කරපු එක. එතකොට ඔස්ටියෝක්ලාස්ට් වල ඇක්ටිවිටි එක වැඩි කරපු එක. එතකොට මේ හයිපර් පැරාතයිරොයිඩිසම් කියන එක අපිට වර්ග කීපයකට කියන්න පුළුවන්. එකක් තමයි ප්‍රයිමරි, සෙකන්ඩරි සහ ටර්ෂරි. ඒතර ප්‍රයිමරි හයිපර් පැරාතයිරොයිඩිසම් එකේදී ප්‍රශ්නේ තියෙන්නේ පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ. එතකොට මොකද වෙන්නේ? පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ මොකක් හරි ටියුමර් එකක්. එතකොට ඇඩිනෝමා එකක් වගේ ඇති වෙනවා. ඒතර ඒකත් එක්ක මොකද වෙන්නේ? මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එක සෙක්‍රීෂන් එක වැඩි වෙනවා. ඒතර ඒකත් එක්ක මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් ඇක්ටිවේට් වෙලා බෝන් එක ඩයිජෙස්ට් වෙලා බෝන් මෑස් එක අඩු වෙනවා. එතකොට සෙකන්ඩරි හයිපර් පැරාතයිරොයිඩිසම් වලට හේතුව වෙන්නේ මේ පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ නෙවෙයි. ඒක එයින් පිටත කොහේ හරි. එතකොට දැන් අපි දන්නවා පැරාතයිරොයිඩ් හෝමෝන් එක සෙක්‍රීට් උනේ කැල්සියම් ලෙවල් එක අඩු වුණොත්නේ. එතකොට කැල්සියම් ලෙවල් එක අඩු වෙන්න මොකක් හරි හේතුවක් ආවොත් එහෙම එතකොට මොකද වෙන්නේ? මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එක ගොඩක් සෙක්‍රීට් වෙනවා. එතකොට මේ හේතු බැලුවොත් එහෙම අපි දන්නවා කැල්සියම් ලෙවල් එක පවත්වා ගන්න ඕන වෙච්ච තව එකක් තිබ්බා. ඒ තමයි විටමින් D. එතකොට මේ විටමින් D අඩු වුණොත් එහෙම අපිට කැල්සියම් හොඳට ආහාර මාර්ගයෙන් ඇබ්සෝබ් කරගන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා. එතකොට ඒකත් එක්ක මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එක සෙක්‍රීට් වෙනවා. එතකොට දැන් මේකට විටමින් D අඩු වෙන්න හේතු දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි දැන් අපි ගන්න ඩයට් එකේ විටමින් D අඩු වීම නිසා විටමින් D අඩු වීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රීනල් ඩිසීස් එකක් නිසා. අnder රීනල් ඩිසීස් එකකදී මොකද වෙන්නේ? මේ විටමින් D ඇක්ටිව් ෆෝම් එක බවට පත්වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් එක්ක මොකද වෙන්නේ? විටමින් D එයාට විටමින් D වල කාර්යයක් කරන්න පුළුවන් වෙන විටමින් D ඇක්ටිව් ෆෝම් එක බවට පත් වුණානේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් එක්ක මේ කැල්සියම් වැඩි කරගන්න විටමින් D හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක කැල්සියම් අඩු වෙනවා බ්ලඩ් වල. ඒකත් එක්ක පැරාතයිරොයිඩ් හෝමෝන් එක වැඩියෙන් සෙක්‍රීට් වෙනවා. ඒක තමයි මේ සෙකන්ඩරි හයිපර් පැරාතයිරොයිඩිසම් එකේදී වෙන්නේ. එතකොට ටර්ෂරි හයිපර් පැරාතයිරොයිඩිසම් එකේදී වෙන්නේ ඒතර මේ රීනල් ඩිසීස් එකක්. ඒක ගොඩාක් කල් තියෙනවා. ඒතර ක්‍රොනික් රීනල් ඩිසීස් එකකදී මොකද වෙන්නේ? මේ විදිහට දැන් දිගින් දිගටම පැරාතයිරොයිඩ් හෝමෝන් එක සෙක්‍රීට් කරලා ඒ අන්තිමට පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකෙන් ඔටෝනමස් විදිහට පැරාතයිරොයිඩ් හෝමෝන් එක සෙක්‍රීට් කරන්න පටන් ගන්නවා. ඒතර එයාට කැමති විදිහට එයා සෙක්‍රීට් කරන්න පටන් ගන්නවා. ඒතර ඒක තමයි මේ ටර්ෂරි එකේදී වෙන්නේ. ඒතර මේ කොහොම හරි හැම දෙයකින්ම අන්තිමට වෙන්නේ මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් ඇක්ටිවේට් වෙලා මේ බෝන් එක ඩයිජෙස්ට් වෙලා බෝන් මෑස් එක අඩු වෙන එක. එතකොට ඊට අමතරව මෙන්න මේ හයිපර් පැරාතයිරොයිඩිසම් වලදී අපිට දකින්න ලැබෙන තව ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි
මේ බ්‍රවුන් ටියුමර් කියන මෝෆොලොජි එක. මේ බ්‍රවුන් ටියුමර් කියන්නේ මොකක්ද කියලා බලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ බ්‍රවුන් ටියුමර් එකක්. අපි බලමු කොහොමද මේ බ්‍රවුන් ටියුමර් එක ඇති වෙන්නේ කියලා. එතකොට දැන් මේ අපි කියවනේ මේ හයිපර්පැරාතයිරොයිඩිසම් වලදී බෝන් එක ඩයිජෙස්ට් වෙනවා. ඒතර බෝන් එක ඩයිජෙස්ට් වෙනකොට මේ බෝන් එක හැදෙන්න පුළුවන්. දැන් ෆැලන්ක්ස් එකක් නම් මෙන්න මේ විදිහට කැවිටි එකක් බෝන් එකේ හැදෙන්න පුළුවන්. ඒතර මේ කැවිටි එක ඇතුළට මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට බෝන් එක ලයිසිස් වෙලා හැදිච්ච මේ කැවිටි එකට ෆයිබ්‍රෝබ්ලාස්ට් එහෙම ඇවිල්ලා මේක ඇතුලේ ස්කාර් ටිෂු හැදෙන්න පුළුවන්. එතකොට කනෙක්ටිව් ටිෂු ස්කාර් ටිෂු වල වලින් මේ කැවිටි එක පිරෙනවා. එතකොට ඒත් එක්කම දැන් මේ බෝන් එක වීක් නේ. ඒතර ඒකේ මයික්‍රෝ ෆ්‍රැක්චර්ස් එන්න පුළුවන්. ඒතර මයික්‍රෝ ෆ්‍රැක්චර්ස් එක්ක බ්ලඩ් වෙසල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර මේ බ්ලඩ් වෙසල්ස් හැදුනේ මෙන්න මේ මෙන්න මේ ස්කාර් ටිෂු එක හැදෙනවත් එක්කම තමයි මේ බ්ලඩ් වෙසල්ස් හැදෙන්නේ. එතකොට මේ ස්කාර් ටිෂු එකක් හැදෙනකොට බ්ලඩ් වෙසල්ස් හැදෙනවනේ සමගාමීව. ඒත් මේ බ්ලඩ් වෙසල්ස් මේ ෆ්‍රැක්චර්ස් එක ඩැමේජ් වෙනවා. එතකොට මොකද වෙන්නේ? බ්ලඩ් වෙසල්ස් වලින් එළියට එනවා RBC ඇතුළු රුධිරය. එතකොට මේ RBC මොකද වෙන්නේ? ලයිසිස් වෙනවා ටික කාලෙකදී. ඊට පස්සේ හැදෙනවා මේ හිමොසිඩරින් කියන සබ්ස්ටන්ස් එක. මේ හිමොසිඩරින් කියන එක දුඹුරු පාට. එතකොට මේ දුඹුරු පාට සබ්ස්ටන්ස් එක මේක ඇතුලේ දැන් ඩිපොසිට් වෙනවා. එතකොට අපිට මේ ලීෂන් එක පේන්නේ දුඹුරු පාටට. එතකොට මේක මෑස් එකක් වගේ තියෙනවානේ. එතකොට මේ RBC එතකොට තව මේ හිමොරේජස් වලින් එකතු වෙච්ච ඩෙබ්‍රිස් ඊට පස්සේ ජයන්ට් සෙල්ස් මේ වගේ ගොඩක් දේවල් එකතු වෙලා මෙතන මෑස් එකක් වගේ හැදෙනවා. ඒත් මේ මෑස් එක ටියුමර් එකක් වගේ තමයි පේන්නේ. හරියට නිකන් බෝන් ටියුමර් එකක් වගේ. මේ බෝන් ටියුමර් එකක් වගේ ඒ වගේම මේක දුඹුරු පාටයි. ඒ නිසා අපි මෙන්න මේ ලීෂන් එකට කියනවා බ්‍රවුන් ටියුමර් කියලා. ඒතර මේක ටියුමර් එකක් නෙවෙයි. මේක ටියුමර් එකක් වගේ තමයි පේන්නේ. බෝන් ටියුමර් එකක් වගේ. මේ ටික තමයි අපිට කියන්න තියෙන්නේ මේ හයිපර්පැරාතයිරොයිඩිසම් වලට. එතකොට දැන් අපි බලන්නේ මේ ඔස්ටියෝමැලේෂියා සහ රිකට්ස් කියන ලෙඩේ. එතකොට මේක ඔස්ටියෝපොරොසිස් සහ හයිපර්පැරාතයිරොයිඩිසම් වලට වඩා වෙනස්. එතකොට අපි බලමු ඇයි ඒක වෙනස් වෙන්නේ කියලා. එතකොට දැන් අපි බලුවොත් එහෙම මේකෙදි මොකද වෙන්නේ කියලා. මේකෙදි වෙන්නේ අපේ බෝන්ස් වල ෆෝමේෂන් එකට රෙගියුලේෂන් එකට වැදගත් වෙච්ච හෝමෝන් එකක් නේ විටමින් D කියන්නේ. මේ විටමින් D කියන එක නැතිවීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතකොට මේක සිද්ධ වෙන්න පුළුවන් අපි විටමින් D අපිට ඇඟට එන ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ආහාර වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ හිරු කිරණ වලට නිරාවරණය වීමත් එක්ක එන්න පුළුවන්. ඒතර යම් පුද්ගලයෙක්ගේ මේ sun exposure එක අඩු වෙනවා නම් එයාට විටමින් D එන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගන්න ආහාර වලින් විටමින් D එන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විදිහට විටමින් D ආහාර වලින් ගත්තත් අපේ ආහාර මාර්ගයෙන් මේ විටමින් D ඇබ්සෝප්ෂන් එක අඩු වෙන්න පුළුවන්. මැල් ඇබ්සෝප්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ඇඟටත් ඇතුල් වුණාට පස්සේ අපේ විටමින් D ටික කිඩ්නි එකේදී ඇක්ටිව් ෆෝම් එක බවට පත්වීම සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර රීනල් ඩිසීස් එකක් වගේ නිසා. ඒතර මේ කොහොම හරි මොකද වෙන්නේ අන්තිමට අපිට මේ විටමින් D අඩු වෙනවා. ඒතකොට විටමින් D අඩු වුණාම මොකද වෙන්නේ අපේ ගට් එකෙන් කැල්සියම් ඇබ්සෝප්ෂන් කැල්සියම් සහ ෆොස්ෆේට් ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක අපේ ඇඟේ කැල්සියම් ලෙවල් එක සහ ෆොස්ෆරස් ලෙවල් එක, ෆොස්ෆේට් ලෙවල් එක අඩු වෙනවා. එතකොට ඒකත් එක්ක දැන් මේ කැල්සියම් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද? අපේ බෝන්ස් වල මිනරලයිසේෂන් එකට. ෆොස්ෆේට් උත් එහෙමයි. එතකොට බෝන්ස් වල අපේ කොලජන් ටික තැම්පත් වුණාට පස්සේ ඒකේ ගිහිල්ලා මෙන්න මේ කැල්සියම් සහ ෆොස්ෆරස් තැම්පත් වෙලා තමයි බෝන් එකේ මිනරලයිසේෂන් එක වෙන්නේ. ඒකට මේක සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? එක පැත්තකින් අපේ බෝන් එක වීක් වෙනවා.
එතකොට අනිත් පැත්තෙන් කැල්සියම් ලෙවල් එක අඩු වෙනවත් එක්කම සෙක්‍රීට් වෙන්න පටන් ගන්නවා පැරාතයිරොයිඩ් හෝමෝන් එක. මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එකෙන් මොකද වෙන්නේ? අපි මේක සෙකන්ඩරි කෝස් එකක් විදිහටත් කිව්වා. මෙතන සෙකන්ඩරි පැරාතයිරොයිඩිසම් වලදීත් අපි කිව්වා මෙන්න මෙතන විටමින් D අඩුවීම නිසා මේ පැරාතයිරොයිඩ් හෝමෝන් එක වැඩි වෙනවා කියලා. එතකොට මෙතනදිත් වෙන්නේ ඒක. පැරාතයිරොයිඩ් හෝමෝන් එක වැඩි වෙනවා. ඒතර පැරාතයිරොයිඩ් හෝමෝන් එක වැඩි වෙලා එයා මොකද කරන්නේ? බෝන්ස් තවදුරටත් බෝන්ස් කඩමින් එයා කැල්සියම් බ්ලඩ් වලට ගන්න උත්සාහ කරනවා. ඒතර මොකද වෙන්නේ? ඒකත් එක්ක බෝන්ස් තවදුරටත් කැඩීම සිද්ධ වෙනවා. එතකොට මේ දෙකත් එක්ක මොකද වෙන්නේ? අපේ බෝන්ස් ගොඩක් වීක් වෙනවා. ඒ වගේම අපේ තියෙන බෝන්ස් වල අනුපාතය කොලජන් වලට සහ මිනරල් අතර තියෙන අනුපාතය වෙනස්. මොකද දැන් අපිට හරියට මිනරල්ස් මේ තැම්පත් කරන්න මිනරලයිසේෂන් එකක් කරන්න හැකියාවක් නැති වෙලා යනවා මේ කැල්සියම් නැතිවීමත් එක්ක. ඒතර ඒ නිසා මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන ඉතිරි වෙලා තියෙන බෝන් ටිකේ මොකද වෙන්නේ? මේ කැල්සියම් ලෙවල් එක මිනරල් කන්ටෙන්ට් එක අඩුයි. එතකොට වීක්නස් එකක් වෙනවා. එතකොට දැන් මෙතන අපි ලෙඩ දෙකක් කතා කරනවා. ඔස්ටියෝමැලේෂියා සහ රිකට්ස් කියලා දෙකක් කතා කරන්න හේතුව තමයි මේ ක්ලිනිකල් ප්‍රසන්ටේෂන්ස් දෙක වෙනස් ඇඩල්ට්ස් ලගේ සහ ළමයින්ගේ. එතකොට දැන් ළමයින්ට තමයි අපි රිකට්ස් කියලා කියන්නේ. වැඩිහිටියන්ට තමයි අපි කියන්නේ ඔස්ටියෝමැලේෂියා කියලා. එතකොට මේකට හේතුව තමයි දැන් ළමයින්ගේ බෝන්ස් සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා ඉවර නැහැ. එතකොට බෝන්ස් අතර කාටිලේජ් තියෙනවා. ඒතර මේ කාටිලේජ් මොකද වෙන්න ඕනේ? අස්ථි භවණය වෙන්න ඕනේ. එතකොට දැන් මේ කැල්සියම් ලෙවල් එක අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ කාටිලේජ් ටික අපිට මිනරලයිස් කරගන්න බැරි වෙනවා. ඒකත් එක්ක ළමයින්ගේ ඇති වෙන ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එක වෙනස්. ඒතර එයාලක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ බෝන්ස් වීක් වෙනවා. ඒකත් එක්ක බෝ ලෙග්ස් ඇති වෙනවා. weight bearing bones වල මෙහෙම බෙන්ඩින් එකක් වෙනවා. එතකොට ඊට අමතරව දැන් අපේ ස්කල්ප් එකේ තියෙනවනේ මේ ෆොන්ටනාලේ කියලා කොටසක්. විතර මේ ෆොන්ටනාලේ කියලා කියන්නේ අස්ථි භවණය වෙලා නැති ස්කල් එකේ තියෙන කොටස්. එතකොට දැන් මේවා අස්ථි භවණය වෙන්න ඕනේනේ. වයසට යනවත් එක්කම වැඩි වර්ධනය වෙනවත් එක්කම. ඒකට මෙන්න මේ අස්ථි භවණය වෙන්න එහෙම නැත්නම් මේවා යා වෙන්න අපිට අවශ්‍ය වෙන මිනරල් ප්‍රමාණය නැති වෙලා ගිහින් තියෙනවා. ඒතර ඒවත් එක්ක මේවා මේ යාවීම කල් යනවා. එතකොට ඊට අමතරව දැන් කාටිලේජ් එකක් ගත්තම එයාට තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. කොන්ඩ්‍රොසයිට් වලට පොලිෆරේට් වෙලා වර්ධනය වෙන්න පුළුවන්. ඒතර ඒක අස්ථි භවණය වුණා නම් මොකද වෙන්නේ? ඒක හાર્ඩ් වෙනවා. ඒක තවදුරටත් වර්ධනය වෙන්නේ නැහැ. දැන් මෙතන අස්ථි භවණය කරන්න එහෙම නැත්නම් මිනරලයිස් කරගන්න අපිට විදිහක් නැහැනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කාටිලේජ් ටික මොකද වෙන්නේ? ලැටරලි පොලිෆරේට් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඒක එක්ස්පෑන්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක වෙනම ක්ලිනිකල් ෆීචර්ස් ටිකක් ඇති වෙනවා. එතකොට අපේ ජොයින්ට් වල රිස්ට් ජොයින්ට් එකේ, නී ජොයින්ට් එකේ, ඇන්කල් ජොයින්ට් එකේ එහෙම මේ විදිහට මේ කාටිලේජ් එක මෙහෙම එක්ස්පෑන්ඩ් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒත් එක්කම තව දෙයක් වෙනවා. දැන් කාටිලේජ් සහ මේ බෝන්ස් අතර තියෙන ජන්ක්ෂන්ස් වලත් මේ එක්ස්පැන්ෂන් එක දකින්න ලැබෙනවා. ඒතර මේක අපේ ස්ටර්නම් එක හරිය තියෙන කොස්ටොකොන්ඩ්‍රියල් ජොයින්ට් එක එහෙම මෙන්න මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙනවා. මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙනවත් එක්ක මොකද වෙන්නේ? මේ විදිහට මෑසස් වගේ අපිට පිටතින් අහුවෙනවා මාලයක් වගේ. මෙන්න මේ විදිහට මාලයක් වගේ අපිට අහුවෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ තමයි ඇති වෙන්නේ. එතකොට දැන් මේ ළමයින්ගේ මේ විදිහ ලක්ෂණ ඇති වෙන්න හේතුව තමයි අර කාටිලේජ් තව දුරට ඉතිරි වෙලා තියෙන නිසා. අස්ථි භවණය වෙන්නේ. ඒ ඔස්ටියෝමැලේෂියා වලදී වෙන්නේ ඇඩල්ට්ස් ළඟ නේද? ඇඩල්ට්ස් ළඟ ඔක්කොම මේ තියෙන්නේ අස්ථි බෝන්ස් මේ මිනරලයිස් වෙලා.
ඒ කට්ටියගේ මොකද වෙන්නේ? ෆ්‍රැක්චර්ස් තමයි ගොඩක් ප්‍රොමිනන්ට්ලි අපිට දකින්න ලැබෙන්නේ. ඒතර මේ වගේ ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහට නම් දෙකකින් මේක හඳුන්වන්නේ. එතකොට එතන ක්ලිනිකල් ප්‍රසන්ටේෂන්ස් දෙකක් තියෙන නිසා. එතකොට ඒකෙත් කතා කරන්න තියෙන ඒ ටික තමයි ඔස්ටියෝමැලේෂියා සහ විකට්ස් වල. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙන්න මේ රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි කියන එක. මේ රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි කියලා කියන්නේ රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි. කිඩ්නි එකේ සිද්ධ වෙන මොකක් කර ඩිසීස් එකක් නිසා අපේ බෝන් එකේ සිද්ධ වෙන්න පුළුවන් ඩිෆෝමිටි එකකට එහෙම නැත්නම් ඩිසෝඩර් එකකට තමයි අපි කියන්නේ රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි කියලා. ඒතර මේකට අපි දැන් අපිට මේ රීනල් ඩිසීසස් නිසා බෝන්ස් වලට සිද්ධ වෙච්ච හානි අපිට කලින් හම්බ වුණානේ. ඒතර අපි එකක් අපිට හම්බ වුණා. දැන් රීනල් ෆන්ක්ෂන් එක හරියට වෙන්නේ නැති වුණා. විටමින් D ඇක්ටිව් ෆෝම් එක බවට පත් කරන්න බෑ. එතකොට තව දෙයක් තමයි දැන් කැල්සියම් රීඇබ්සෝර්ප්ෂන් එක අපි කියවන පැරාතයිරොයිඩ් හෝමෝන් එකේ කරා මෙන්න මේ කැල්සියම් රීඇබ්සෝර්ප්ෂන් එක. එතකොට මෙන්න මේකට කිඩ්නීස් හරියට වැඩ කරන්න ඕනේ. එතකොට මේ කැල්සියම් රීඇබ්සෝර්බ් කරගන්න නම් එතකොට මොකක් හරි කිඩ්නි ඩිසීස් එකකදී මෙන්න මේ කැල්සියම් රීඇබ්සෝර්ප්ෂන් එකත් අඩු වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? හයිපෝ කැල්සීමියා ඇති වෙනවා. කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? අපි දන්නවා සෙක්‍රීට් වෙන හෝමෝන් එකක් තියෙනවා කැල්සියම් ලෙවල් එක අඩු වෙනවත් එක්ක. ඒ තමයි පැරාතයිරොයිඩ් හෝමෝන් එක. ඒකට පැරාතයිරොයිඩ් හෝමෝන් එක මේ විදිහට වැඩි වෙනවට අපි කියනවා secondary hyperparathyroidism කියලා. අපි වෙනම hyperparathyroidism වලදී වෙන්නේ මොකද්ද කියලා කතා කරන්නේ. ඒතර මේකෙන් ඒකත් ඇති වෙනවා. ඒතර මේකෙන් මොකද වෙන්නේ? විටමින් D ලෙවල් එක අඩු වීමත් එක්ක ඇති වෙන තත්ත්වයට අපි කිව්වොත් ඔස්ටියෝමැලේෂියා. ඒතර මේකෙන් ඇති වෙන එක අපි වෙනම කිව්වා. ඒතර මේකේ මේ ඔස්ටියෝමැලේෂියා කියන තත්ත්වය ඇති වෙනවා. මේකෙන් secondary hyperparathyroidism එක ඇති වෙනවා. එතකොට දැන් මේ renal diseases වලදී සිද්ධ වෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අපි renal diseases තියෙන කෙනෙක්ට chronic renal disease renal failures තියෙන කෙනෙක්ට අපි use කරන මේ dialysis කියන method එක. ඒතර මේ dialysis එකක් කරනකොට මේ යොදා ගන්න membrane එකේ ඇලුමිනියම් පෙරෙන්නේ නැහැ. ඇලුමිනියම් වලට එක impermeable. ඒතර මොකද වෙන්නේ? ඇලුමිනියම් අපේ ඇඟේ එකතු වෙනවා. ඒතර ඒකත් එක්ක මොකද වෙන්නේ? මේ ඇලුමිනියම් ටික උත්සාහ කරනවා බෝන්ස් වලට බැඳෙන්න. කැල්සියම් වෙනුවට. එතකොට මේ විදිහට ඇලුමිනියම් බැඳිලා හැදෙන බෝන් එක සාමාන්‍ය කැල්සියම් වලින් හැදෙන බෝන් එකට වඩා ශක්තිමත් බවින් අඩුයි. එතකොට හරියට මිනරලයිස් වෙන්නේ නැහැ. ඒකත් එක්ක ශක්තිමත් බව අඩු වෙනවා. එතකොට අනිත් එක තමයි මේ ඇලුමිනියම් කියන එක ටොක්සික්. ඒකත් එක්ක බෝන්ස් වලට යගේ වැඩ ටික කරගන්නත් බැරි වෙනවා. මේ පැත්තෙන් බෝන්ස් වීක් වෙනවා. ඒකත් එක්ක බෝන්ස් මොකද වෙන්නේ? ෆ්‍රැක්චර්ස් වලට more prone වෙනවා. ඒක තමයි මේ renal osteodystrophy කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟ disease එක. ඒ තමයි Paget's disease එක. Paget's disease එක අනිත් diseases ඔක්කොටම වඩා ටිකක් වෙනස් disease එකක්. මේ Paget's disease එකේදී වෙන්නේ දැන් අනිත් diseases වලදී ගොඩක් උනේ මේ osteoclast වල activity එක තමයි වැඩි වෙන්නේ. මේ Paget's disease එකේ ගොඩක්ම අන්තිමට වැඩි වෙන්නේ osteoblast වල activity එක. ඒත් අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු පියවරෙන් පියවර. මේ Paget's disease එක ගත්තාම ඒක මුළු ඇඟේම සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක localize
එතකොට ස්කල් එකේ, පෙල්විස් එකේ, ලම්බස් ස්පයින් එකේ, සේක්‍රම් එකේ වගේ ලෝකලයිස් තැන්වල තමයි පැජර්ට්ස් ඩිසීස් එක වෙන්නේ. එතකොට මේක මේ සිද්ධ වෙන්න පටන් ගන්න හේතුව දන්නේ නැහැ. ඒ වුණාට ඒකෙන් වෙන දේ අපිට කතා කරන්න පුළුවන්. එතකොට දැන් පළවෙනියටම වෙන දේ තමයි මේ බෝන්ස් වල එක තැනක මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් වල ඇක්ටිවිටි එක වැඩි වෙනවා. ඒත් එයාලා මොකද කරන්නේ මේ විදිහට බෝන් එක එයාලා ඩයිජෙස්ට් කරන්න පටන් ගන්නවා. ඒතර මේ ඩයිජෙස්ට් කරන්න පටන් ගන්නවත් එක්කම ෆේස් 2 එකේදී මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් වල ඇක්ටිවිටි එකට සමගාමීව ඔස්ටියෝබ්ලාස්ට් මේ කැඩෙන බෝන් වලට සමගාමීව බෝන් හදන්න පටන් ගන්නවා. එතකොට ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ. මෙයාලා කඩනකොට මේගොල්ලෝ බෝන් එක හදනවනේ. එතකොට මේ විදිහට බෝන් එක හදාගෙන යනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මෙන්න මේ හදමින් පැවතිච්ච මේ ඔස්ටියෝබ්ලාස්ට් වල ඇක්ටිවිටි එක මෙන්න මේ ඔස්ටියෝක්ලාස්ට් වලට වඩා ප්‍රමුඛ වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ මේ ප්‍රමුඛ වෙනවත් එක්ක යාළුවා ගොඩාක් බෝන් එක ෆෝමේෂන් එකක් කරනවා. ඒතර බෝන් ෆෝමේෂන් එක වැඩි වෙනවා. එතකොට දැන් මේ හැදෙන බෝන් එක ඕනෑමට වඩා හැදෙන අවස්ථාවක් නේ. එතකොට මේ වගේ වෙලාවකට මොකද වෙන්නේ? අර සාමාන්‍ය ක්වොලිටි එකටම බෝන් එක හැදෙන්නේ නැහැ. ඒතර මේ හැදෙන බෝන් එක වීක්. සාමාන්‍ය බෝන් එක තරම් ශක්තිමත් නැහැ. ඒතර මේ හැදෙන බෝන් එකේ කොලජන් හරියට මේ තැම්පත් වෙන්නේ නැහැ පිළිවෙලට. ඒකත් එක්ක ඩිස්ඕගනයිස්ඩ් පැටර්න් එකකින් තමයි මේ බෝන් එක හැදෙන්නේ. ඒතර මේ බෝන් වර්ගයට අපි කියන වෝවන් බෝන් කියලා. ඒක සාමාන්‍ය ඇඩල්ට් බෝන් එකක ශක්තිමත් බව තියෙන බෝන් එකක් නෙවෙයි මේ වෝවන් බෝන් කියලා කියන්නේ. ඒකත් එක්ක මොකද වෙන්නේ? බෝන්ස් වීක් වෙනවා. එතකොට ඒකත් එක්ක ෆ්‍රැක්චර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සිද්ධියක් වෙනවා. ඒතර මේ පැත්තෙන් වීක් වෙලා ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. ඊට අමතරව මේ දැන් බෝන්ස් ශක්තිමත් නැති වුණාම මොකද වෙන්නේ? එතෙන්ට වෙන අය එන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ අපේ බෝන් එකේ මැද තියෙනවනේ බෝන් මැරෝ එකක්. ඒතර මේ බෝන් මැරෝ එකට blood vessels ඊට පස්සේ connective tissue එහෙම ඉන්ෆිල්ට්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඒතර මේ විදිහට blood vessels ඉන්ෆිල්ට්‍රේට් වෙන්න පටන් ගන්නවා මේක ඇතුළේ. ඒතර මොකද වෙන්නේ? මේක ඇතුළේ ගොඩාක් blood vessels වැඩි වෙලා hypervascular state එකක් ඇති වෙන්න පටන් ගන්නවා මේ බෝන් එක ඇතුළේ. ඉතින් මේ hypervascular state එකත් එක්ක අපිට දැන් මෙහෙම බෝන් එක මෙහෙම අල්ලලා බැලුවොත් එහෙම ඒකෙන් අපිට warmth එකක් දැනෙනවා. එතකොට මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් ඇති වෙනවා. එතකොට මේ පැත්තෙන් ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. එතකොට මේ පැත්තෙන් මේ hypervascular bone state එක ඇති වෙනවා. එතකොට මේක තමයි පැජර්ට්ස් ඩිසීස් එකේදී සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය පැජර්ට්ස් ඩිසීස් එකේදී නම් ගොඩක් වෙලාවට පැජර්ට්ස් ඩිසීස් එක මුලින්ම නම් ඒසිම්ප්ටොමැටික් ඒත් සමහර අයට මේක බෝන් පේන් එතකොට අර වගේ ෆ්‍රැක්චර්ස් එහෙම එන්න පුළුවන්. එතකොට මේවා සිද්ධ වෙන්නේ ලෝකලයිස් විදිහට. ඒ තමයි පැජර්ට්ස් ඩිසීස්. එතකොට අන්තිම ඩිසීස් එක තමයි ස්කෙලිටල් ෆ්ලුවරෝසිස් කියලා කියන්නේ. එතකොට ස්කෙලිටල් ෆ්ලුවරෝසිස් එකේදී වෙන්නේ මේ අපි කලින් කිව්වා වගේ ඩයලිසිස් එකේදී වුණා වගේම ඇලුමිනියම් වෙනුවට මෙතනදී ෆ්ලුවරයිඩ් කියන අයන් එක බෝන්ස් වලට බැඳෙන්න උත්සාහ කරනවා කැල්සියම් වෙනුවට. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට හැදෙන බෝන් එක සාමාන්‍ය ශක්තිමත් බවින් යුක්ත නැහැ. ඒතර ඒ හැදෙන බෝන් එක වීක්. ඒතර ඒකත් එක්ක ෆ්‍රැක්චර්ස් ඇති වෙනවා. එතකොට මේ විදිහට ෆ්ලෝරයිඩ් ගොඩක් එන්න හේතු තමයි ෆ්ලෝරයිඩ් වැඩි වතුර එහෙම නැත්නම් ෆ්ලෝරයිඩ්
අපි ඉන්හේල් කරනවත් එක්ක ගොඩක් කල් ඉන්හේල් කරොත් එහෙම ෆ්ලෝරයිඩ් ඒකත් එක්ක ක්ලෝරයිඩ් එකේ වැඩි වෙන්න පුළුවන්. මේ වැඩි වෙන ෆ්ලෝරයිඩ් ටික මේ විදිහට බෝන්ස් වලට බයින්ඩ් වෙන්න උත්සාහ කරලා මේ විදිහට වීක්නින් එකක් වෙලා ෆ්‍රැක්චර්ස් ඇතිවීම තමයි මේ ස්කෙලිටල් ෆ්ලෝරෝසිස් කියලා කියන්නේ. එතකොට මේ විදිහට අපි රීමොඩලින් ඩිසීසස් කතා කරනවා 6ක්. ඔස්ටියෝපොරෝසිස්, ඊට පස්සේ හයිපර්පැරාथायරොයිඩිසම්, ඊට පස්සේ ඔස්ටියෝමැලේෂියා සහ රිකට්ස්, ඊට පස්සේ පැජෙට්ස් ඩිසීස් එක, රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි සහ අවසානම වශයෙන් මේ ස්කෙලිටල් ෆ්ලෝරෝසිස් කියන ඩිසීසස් ටික.